පිනතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ තික නිපාතය තුන්වෙනි නිපාතයේ සඳහන් වෙන ගිලාන කියන සූත්‍රය ධර්ම මාතෘකාව හැටියට යොදා ගත්තේ. මේ සූත්‍රය මේ පැය තුල අවසාන වෙනකන් සාකච්ඡා කරන්න බැරි වුණත් අපි යම් ධර්ම කාරණා ප්‍රමාණයක් මේ පැය තුල සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කොට වදාලා තයෝ මේ භික්කවේ ගිලානා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ තයෝ මහණෙනි මේ ලෝකේ ගිලන් වෙච්ච පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. තයෝ මේ භික්කවේ ගිලානා ගිලන් වෙච්ච පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. කතමේ තයෝ කතමෝ තයෝ කවුද ඒ 3 දෙනා? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ 3 දෙනා කවුද කියලා. එක ගිලෙනෙක් ඉන්නවා එයාට සුදුසු ආහාර ලැබුණත් සුදුසු බෙහෙත් ලැබුණත් සුදුසු උපස්ථායකයෙක් ලැබුණත් එයාට හැදිලා තියෙන රෝගයෙන් එයා සුවපත් වෙන්නේ නැහැ. ඒ ගිලන අනිවාර්යයෙන්ම මේ රෝගය නිසා මරණයටපත් වෙනවා. හොඳ ආහාරත් ලැබෙනවා, හොඳ බෙහෙතුත් ලැබෙනවා, හොඳ උපස්ථායකයෙකුත් ඉන්නවා. ඒ වුණත් එයා සනීප වෙන්නේ නැහැ. මේ තමයි පළවෙනි ගිලන. දෙවෙනි එක්කෙනා තමයි එයාට හොඳ ආහාර ලැබුණත් නැතත්, හොඳ බෙහෙතක් ලැබුණත් නැතත්, හොඳ උපස්ථායකයෙක් ලැබුණත් නැතත් එයා සනීප වෙනවා. දැන් මතකද දෙන්නගේ වෙනස? පළවෙනි එක්කිනාට හොඳ ආහාර, හොඳ බෙහෙත්, හොඳ උපස්ථායකයෙක් ලැබුණත් එයා සනීප වෙන්නේ නැහැ. දෙවෙනි එක්කිනාට හොඳ ආහාර, හොඳ බෙහෙත්, හොඳ උපස්ථායකයෙක් ලැබුණත් නැතත් එයා සනීප වෙනවා. තුන්වෙනි එක්කෙනා තමයි හොඳ ආහාර ලැබුණොත් විතරක්, හොඳ බෙහෙත් ලැබුණොත් විතරක්, හොඳ උපස්ථායකයෙක් ලැබුණොත් විතරක් එයා සනීප වෙනවා. මේ තමයි ගිලන් පුද්ගලයෝ 3 දෙනා. ඊළඟට අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කළා. තව දුරටත් මේ 3 වෙනි ගිලන මෙතන විශේෂිත කෙනෙක්. ඒ නිසා 3 වෙනි ගිලනා පිළිබඳව තව ටිකක් භාග්‍යතුන් වහන්සේ කරුණු තහවුරු කරලා පැහැදිලි කරලා දේශනා කළා. ඉමංකෝ ගිලානං පටිච්ච ගිලාන බත්තං අනුඤ්ඤාතං. මෙන්න මේ 3 වෙනි ගිලනා වෙනුවෙන් මම ගිලන් බත අනුදැන වදාරනවා. 3 වෙනි ගිලනා වෙනුවෙන් ගිලන් බත අනුදැන වදාරනවා. ඒ නිසා සඳහන් කරනවා ගිලන් බෙහෙත් හා උපස්ථායකයෙකු පත් කරන්නත් මම අනුමත කරනවා. 3 වෙනි ගිලනා වෙනුවෙන් හොඳ ආහාරයක්, හොඳ බෙහෙතක්, හොඳ උපස්ථායකයෙක් ලබා දෙන්න කියලා මම අනුමත කරනවා කියලා දේශනා කළා. මොකද පළවෙනි දෙන්න ගැන එහෙම විශේෂයෙන් කතා කළේ නෑ. මොකද පළවෙනි කෙනා කොහොමත් ජීවත් කරවන්න බෑ. දෙවෙනි කෙනාට මේ දේවල් ලැබුණත් නැතත් එයා තමන්ගේ රෝගේ සුවපත් කරගන්නවා. තුන්වෙනියට ලැබුණොත් විතරක් සුවපත් වෙන නිසා එයාට මේ දේවල් මම අනුමත කරනවා කියලායි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ ගිලනා නිසා අන්‍ය ගිලනුන්ටත් උපස්ථාන කරන්න ඕනේ. මේ 3 වෙනි ගිලන හින්දා
අනික් ගිලනු දෙන්නටමත් උපස්ථාන කරන්න ඕනේ. ආන් එතන පැහැදිලි කළා මේ තුන් දෙනාටම සලකන්න ඕනේ තුන්වෙනි ගිලනා විශේෂයි. දැන් පළවෙනි එක්කෙනා බේත් හේත් ආහාර පාන උපස්ථායකයෙකු ලැබුණත් නැතත් අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා දන්නවා වුණත් අපිට එයා අත්හැරලා දාන්න බෑනේ. එයාට බෙහෙත් දෙන්නම වෙනවා. එයාට උපස්ථාන කරන්නම වෙනවා. එයාට ආහාරත් දෙන්නම වෙනවා. මැරෙන කෙනා කියලා පැත්තකට තල්ලු කරලා තියන්න බෑ. දෙවැනි එක්කෙනාට මේ දේවල් ලැබුණත් නැතත් එයා සුවපත් වෙනවා. එහෙම කියලා අයින් කරලා තියන්නත් බෑ. එයාටත් මේ දේවල් ඔක්කොම ලබා දෙන්න වෙනවා. එහෙම කරන්න වෙලා තියෙන්නේ මේ තුන්වෙනි එක්කෙනා නිසා. මොකද තුන්වෙනි එක්කෙනාට ආහාරයි බෙහෙතුයි උපස්ථායකයයි අවශ්‍යමයි. එතකොට එයාට විතරක් සලකලා අනිත් දෙන්න පැත්තකට කරන්න බැරි නිසා ඒ සියලු දෙනාටම එකම විදිහට සලකන්න සිද්ධ වෙනවා කියන එකයි මේ සඳහන් කළේ. ඊළඟට සඳහන් කළා විශේෂයෙන් මේ ගිලනු තුන් දෙනාම මේ ලෝකෙ පේන්න ඉන්නවා. අපි මේ කතා කරන ගිලනු තුන් දෙනාම මේ ලෝකෙ පේන්න ඉන්නවා. ආන් ඒ නිසා අට කතාවේ මේ ගිලනුන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කොහොමද කරුණු දක්වලා තියෙන්නේ. දැන් මේ සූත්‍රයේ තියෙන ප්‍රමාණයක් තමයි අපි මේ සඳහන් කළේ. එතකොට අටුවාවේ කොහොමද මේ අය ගැන තව ටිකක් විස්තර කරලා තියෙන්නේ කියන කාරණාවත් අපි ටිකක් සාකච්ඡා කරගනිමු. එතන සඳහන් කළා මේ සුදුසු භෝජනය, සුදුසු බෙහෙත, සුදුසු උපස්ථායකයා. එහෙම නැත්නම් සප්පාය භෝජනය, සප්පාය බෙහෙත, සප්පාය උපස්ථායකයා. මේ සප්පාය කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ සුදුසු කියන කාරණාවම තහවුරු කරන්නයි. ආන් එහෙම කෙනෙක් තමයි හැම වෙලාවෙම ලැබෙන්න ඕනේ. එහෙම දෙයක් තමයි මේ තුන් දෙනාටම ලැබෙන්න ඕනේ. ඒ කාරණාව සඳහන් කළා නේව උපට්ඨාති තම්හා ආබාධා. සඳහන් කළා ඊතා සියුම් වූ අපස්මාර ආදී රෝගයකින් සමන්විතයි පළවෙනි පුද්ගලයා. තාම තියුණු ඒ වගේම හරි භයානක රෝගයක් එයාට තියෙනවා. ඒ නිසා තමයි එයා සනීප කරන්න බැරි. නමුත් සනීප කරන්න බෑ කියලා පැත්තක දාන්න බෑ කියලායි සඳහන් කළේ. දෙවනියා ගැන සඳහන් කරනවා ඊටාම සුළු ආබාධයක් තියෙන්නේ. තාම පුංචි රෝගයක් තියෙන්නේ. ඒ හින්දා ඉතින් බෙහෙත් ඇතත් නැතත් එයා සනීප වෙනවා. සමහරට බොහොම පුංචි හිසේ කැක්කමක් නැත්තම් බොහොම සුළු බඩේ අමාරුවක්. එහෙම නැත්තම් හැදිච්ච චූටි තුවාලයක් වගේ දෙයක්. ඉතින් බෙහෙතක් ඇතත් නැතත් එයා සනීප වෙනවා. ඊළඟට තුන්වෙනි පුජ්‍යලයා පිළිබඳව සඳහන් කරනවා මේ තුන්වෙනි පුජ්‍යලයා එයාට සුදුසු ආහාර අවශ්‍යමයි. සුදුසු බෙහෙත් අවශ්‍යමයි. සුදුසු උපස්ථායකයා අවශ්‍යමයි. එහෙම නැත්නම් එයා සනීප වෙන්නේ නැහැ. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ උපස්ථායකයා ගාව විශේෂ ගුණාංග තුනක් තියෙන්න ඕනේ. ඒ ගුණාංග නැත්තම් තුන්වෙනියා ගොඩ ගන්න බැරුව යනවා. ඒ හින්දා උපස්ථායකයා ගාව විශේෂ ගුණාංග තුනක් තියෙන්න ඕනේ. ඒ මොනවද කියලා සඳහන් කළා හොඳ නුවණක් එයාට තියෙන්න ඕනේ. ඒ වගේම එයා හරි දක්ෂ වෙන්න ඕනේ. කම්මැලි නැති වෙන්න ඕනේ. රෝගියා පිළිබඳව එයාට හොඳට වැටහෙන්න ඕනේ. දැන් රෝගියා ඉන්නේ මේ තත්ත්වේ. මෙයා මේ තත්ත්වයටපත් වුනහම මම මෙහෙම කටයුතු කරන්න ඕනේ. මෙයා නිදි කරවන්න ඕන වෙලාවට මම කොහොම හරි එයා නිදි කරවන්න ඕනේ. මෙයා අවදියෙන් තියන්න ඕන වෙලාවට මෙයාට කිසිසේත්ම නිදියන්න දෙන්නේ නැතුව මම මෙයා අවදියෙන් තියන්න ඕනේ. මෙයා නැගිට්ටෝලා තියාගන්න ඕනේ නම් ඇඳ උඩ මම මෙයා නැගිට්ටෝලා තියාගන්න ඕනේ මේ වෙලාවේ. ආන් ඒ කාරණාව දැනගන්න එයාට හොඳ නුවණක් තියෙන්න ඕනේ. රෝගියා කොයිතරම් අපහසුයි කියලා කීවත් අවශ්‍ය ඉරියව්වේ රෝගියා තියාගන්න උපස්ථායකයා දක්ෂ වෙන්න ඕනේ. ඊළඟට සඳහන් කළා උපස්ථායකයා කම්මැලියෙක් වෙනවා නම් රෝගියා වේදනාවෙන් ඉන්නවා උපස්ථායකයා පසක නිදා ගන්නවා. එහෙම නැත්නම් එයාගේ වෙන වැඩකට යනවා.
මේ උපස්ථානය ගැන සලකන්නේ නැහැ. එහෙම වුණොත් රෝගියාගේ රෝගය සනීප කරන්නත් බැරුව යනවා. ආන් ඒ නිසා උපස්ථායකයට හොඳ නුවණක් තියෙන්න ඕනේ. හොඳ දක්ෂයෙක් වෙන්න ඕනේ. කම්මැලි නැති පුජ්‍යලයක් වෙන්න ඕනේ මේ පත් කරන උපස්ථායකයා. ඒ නිසා සඳහන් කළා මේ ගිලාන උපස්ථායක අංග මනාව මෙයා ළඟ තියෙන්න ඕනේ කියලා. ඊළඟට සඳහන් කළා ඔහු සුදුසු බෙහෙත සහ ආහාරය දැනගන්න ඕනේ. මේ වෙලාවට දෙන්නේ මොන බෙහෙතද? මේ වෙලාවට දෙන්නේ මොන ආහාරයද කියන කාරණාවත් දැනගන්න ඕනේ. උපස්ථායකයා ළඟ හොඳ කරුණාවක් තියෙන්න ඕනේ. රෝගියාට හරියට කරදර කරනවා නම්, එහාට මෙහාට අදිනවා නම්, එයාගේ වේදනාව තියෙන ස්ථාන ගැන හිතන්නේ නැහැ. තමන්ගේ පහසුවට තමන් කටයුතු කරනවා, රෝගියා හරියට අපහසුතාවයටපත් වෙනවා. සමහර කෙනෙක් තුවාලයක් තියෙනවා කියලා කියහම තුවාලෙටම ඇඟිල්ල තියලා අහනවා මෙතනද රිදෙන්නේ කියලා. එතකොට අරයට ඊට වඩා ලොකු වේදනාවක් දැනෙනවා. ආන් ඒ ආදි වශයෙන් අනික් පුද්ගලයාගේ වේදනාව ගැන හිතන්නේ නැහැ. කරුණාවක් මෛත්‍රියක් හිතේ ඇත්තෙම නැහැ. ආන් ඒ නිසා සංසාරේ හරියට දුක් විඳින අවස්ථා එමටයි. සමහර වෙලාවට හිතේ ඇති කරගත්ත දැඩි ද්වේෂ සහගත තත්ත්වයන් මේ කරුණාව නැති හින්දා කෝප සහගත තත්ත්වයන් සසර ගෙවන හැටි දැක්කහම හරි භයානකයි. සමහර කෙනෙකුට කේන්ති ගියහම අපිට ඇහෙනවා මං ඔබ පණ පිටින් කනවා කියලා කියනවා සමහර ලාවට. සමහර කෙනෙක් කියනවා බොහොම රළු වචනයෙන් කියන්නේ අපිට ඒවා මෙතෙන්ට ගැලපෙන්නේ නැහනේ. මං ඔබේ මස් කඩාගෙන කනවා කියලා කියනවා. මං ඔබේ ලේ බොනවා කියලා කියනවා. අපිට සමාජෙව්ව ඇහෙනවා. දැන් බලන්නකො සංසාරේ මේවා විපාක දීලා තියෙන හැටි. සමහර තැනක අපි දකිනවා මේ මාළු වාගේ සත්තු බදිනවා. ඒ බදිනකොට මාළුවාගේ ඔළුව ආශ්‍රිත ප්‍රදේශයේ රෙදි කැල්ලක් දාලා හොඳට වහනවා. වහලා මාළුවා ගැඹුරු තෙලේ බදිනවා. ගොඩට ගත්තාම ඔළුව පිච්චිලා නැහැ. හොඳට වහලානේ තිබ්බේ. පිඟානේ ගෙනහිල්ලා තියහම මාළුවා තාම වේදනාවෙන් කට අරිනවා. නමුත් ඇඟ බැදලා. ඊට පස්සේ අර මිනිස්සු අර මාළුවාගේ මස් කඩලා අර මාළුවාට පෙන්න කනවා. එහෙම උයන ක්‍රම ලෝකෙ තියෙනවා. ඔය ජපානයේ වගේ රටවලත් තියෙනවා. එතකොට බලන්නකො මොනතරම් වෛරයක් තියෙන්න ඕනද මේ ඔබේ මස් මම කනවා බැදගෙන කියලා අරයට පෙන්න කණ්ඩ. ඒ සංසාරේ අර විදිහට කියපු කාරණාවක් වෙන්න ඇති. සමහර වෙලාවට සර්පයෝ වගේ සත්තු, නයි වගේ සත්තු අල්ලගෙන තප්පර ගානක් ඇතුළත හැම ගහනවා. හැම ගහපු ගමන්ම තෙලක දාලා බදිනවා. බැද්ද ගමන් අරගෙන කනවා. තාම අර නයාගේ මස් නටනවා. එහෙම කන අවස්ථාවල් ඕන තරම් තියෙනවා. එහෙම කරනවා මිනිස්සු. දඟලද්දිම කනවා. දැන් සත්තු බලන්නකෝ. සත්තු කැමති නෑ මලකුණක් කන්න. මිනිස්සුත් මස් මාළු කනවා. හැබැයි මිනිස්සු කන්නේ මැරිච්ච සත්තු. ඒ වුණාට හුඟක් සත්තු සිංහයෝ කොටියෝ ආදී නොඑක් සත්තු සාගරයට ගියත් මහ විශාල මත්ස්‍යෝ මැරිච්ච මලකුණු කන්න කොහොමවත් කැමති නෑ. අල්ලගෙන ඇවිල්ලා දඟල ඉන්නකොට කෑලි කඩාගෙන කන්න හරි කැමතියි. එතකොට මේ මිනිස්සුන්ටත් මෙහෙම තියෙන සංසාරේ ඒ ළඟම ජීවිතවල එහෙම පුරුද්දද වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් කරුණාව මෛත්‍රිය නැති බව ඒකෙන් හොඳට පැහැදිලි වෙනවා. ඉතින් මේ කාරණාව සඳහන් කළේ ගිලන් උපස්ථායකයා ළඟ මහ පුදුම කරුණාවක් තියෙන්න ඕනේ. සමහර උපස්ථායකයෝ ඉන්නවා කිසිම කරුණාවක් නැති බව අපි දකිනවා. සමහරලාට රෝහලට ගිහිල්ලා ඉන්නවා. උපස්ථාන කිරීම සඳහා පත් වෙලා ඉන්න සමහර නිලධාරීන් එක්ක රෝගියා කතා කරන්නත් බයයි. මගේ තිබිච්ච රෝග තත්වය
දැන් අරට වඩා වෙනස් කියලා කියන්න බයයි. මොකද ඒ තැනැත්ත බොහොම සැරයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එහෙම වෙලා බෑ කියලා. ආන් ඒ නිසා පුදුම කරුණාවක් තියෙන්න ඕනේ. එයාට මල පහ වෙලා නම් ඒක අයින් කරන්න. එයාට මුත්‍රා වෙලා නම් ඒක අයින් කරන්න. එයාට වමනේ ගිහිල්ලා නම් ඒ ටික සුද්ධ පවිත්‍ර කරන්න. ආන් එහෙම කරන්න පුළුවන් හොඳ කරුණාවක් තියෙන්න ඕනේ. කෙසේ හෝ මේ රෝගියා අසනීප තත්වයෙන් මම නැගිට්ටෝනවා කියන බලාපොරොත්තුවම තියෙන්න ඕනේ. ඒකට ඉතින් මහා ලොකු කරුණාවක් ඕනේ. මොන ක්‍රමයකින් හරි මේ රෝගියා මම නැගිට්ටෝනවා. මිනිහෙක් ජීවත් කරවන්න ඕනේ. මිනිහෙක් මරන්න නෙමෙයි ඕනේ. මේ උපස්ථායකයන්ගේ ප්‍රධාන කාර්යය මැරෙන්න වැටිලා ඉන්න මිනිහෙක් කොයි ක්‍රමයකින් හරි ජීවත් කරවන එක. ඒකයි වටින්නේ. ඒකයි උතුම්. ආන් ඒ නිසා මහා කරුණාවක් හරියට වටිනවා කියලා මෙතන සඳහන් කළා. පණ්ඩිතෝ දක්ඛෝ අනලසු. පණ්ඩිත වෙන්න ඕනේ. දක්ෂ වෙන්න ඕනේ. අලස නොවෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙන්නේ ඒ නිසා. ඊළඟට පින්නතිනි ගිලාන උපට්ඨාකෝ අනුඤ්ඤාතු භික්ෂුවක් ගිලන් වුවොත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා යම් භික්ෂූන් වහන්සේ නමක් ගිලන් වුණොත් භික්ෂු සංඝයා විසින් වෙනමම ගිලාන අංගවලින් යුක්ත ගිලන් උපස්ථායකයෙකු ඒ භික්ෂුව වෙනුවෙන් පත් කරන්න ඕනේ. සාමණේර වේවා උපසම්පදා වේවා ගිලන් උපස්ථායකයෙක් පත් කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මෙන්න මේ තුන්වෙනි ගිලනා නිසා අන්‍ය ගිලනුන් දෙදෙනාටද ඒ විදිහට උපස්ථාන කරන්න ඕනේ කියලා. ඒ නිසා සඳහන් කරනවා පළනු ගිලනා සනීප වෙන්නෙම නැහැ. අපි ඒක මුලින් කතා කළානේ. එයා කොහොමත් සනීප වෙන්නේ නැහැ. නමුත් එයා අපිට පැත්තකට දාන්න බෑ. දෙවනි ගිලනා කෙනෙක් ඇතත් නැතත් උපස්ථානයක් තිබුණත් නැතත් සනීප වෙනවා. හැබැයි ඉතින් ඔබ කොහොමත් සනීප වෙනා කෙනානේ කියලා අපිට පැත්තකට කරන්නත් බෑ. එයාට හොඳට බෙහෙත් කෙරුවොත් එයා ඉක්මනට සනීප වෙනවා. නැතත් සනීප වෙනවා. හොඳ බෙහෙත් ලැබෙනවා නම් හොඳ කෑම ලැබෙනවා නම් එයා අරට වඩා කලින්ම සුවපත් වෙනවා. තුන්වෙනි එක්කෙනාට කොහොමත් උපස්ථාන කරන්න ඕනේ. එතකොට පළවෙනි භික්ෂූන් වහන්සේ කොහොමත් සනීප වෙන්නේ නැහැ කියලා පළවෙනි ගිලන අපි අත්හැරලා දැම්මොත් එයාගේ හිතේ ද්වේෂසිතක් ඇති වෙනවා. ඇයි මට කවුරුවත් නැහැ. කවුරුවත් මාව බලාගන්නේ නැහැ. කවුරුවත් මට උපස්ථාන කරන්නේ නැහැ. කවුරුවත් ළඟට ඇවිල්ලා ඇයි කියලා මගෙන් අහන්නේ නැහැ. කවුරුවත් මගේ දුක සැප විමසන්නේ නැහැ. ආන් එහෙම කියලා හිතලා ද්වේෂයක් උපදව ගන්නවා. එතකොට දැන් කවුරු ගැනද ද්වේෂය උපදින්නේ? සංඝයා ගැන. සාමාන්‍ය කෙනෙක් ගැනත් නෙමෙයි සංඝයා ගැන ද්වේෂයක් උපදිනවා. ඒ ද්වේෂය පදනම් කරගෙන මරණයටපත් වුනොත් එහෙම නිරයම ඉපදෙනවා. මේ නිසා නේද භාග්‍යතුන් වහන්සේ මෛත්‍රියක් දිනු කරන්න කිව්වේ. යම් පුද්ගලයෙක් ද්වේෂ සහගත සිතින් මරණයටපත් වුනොත් ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්. සමහර වෙලාවට නයි, පොළොංගු, ගෝනුස්සෝ, දියමකුළු, කුණකටු, මාවිල්ලු මේ වගේ හරි විස සහිත සත්තු අපි මේ ලෝකේ දන්නවා. සමහර විට මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් ද්වේෂ සහිතව මරණයටපත් වුනොත් මේ විස සහිත සතෙක් වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. යක්ෂයෙක් වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩත් බොහොම වැඩි. එහෙම නුනොත් නිරේ ගිහිල්ලා ඉපදෙනවා. මේ තමයි ද්වේෂයේ තරම. ඒක හරි භයානක අකුසලයක් ඒකින්ද. භාග්‍යතුන් වහන්සේ ඕකට විරුද්ධ වෙන්න තමයි උතුම් මෛත්‍රියක් ජීවිතේ ප්‍රගුණ කරන්න කියලා දේශනා කරලා තියෙන්නේ. ඒක හැමදාම අපි ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. ඒක හොඳට පුරුදු කරලා තියෙන්න ඕනේ. මරණ වෙලාවට විතරක් මෛත්‍රිය ප්‍රගුණ කරන්න පුළුවන් වෙයිද? අපිට නම් එහෙම කරන්න පුළුවන් වෙන එකක් නැහැ.
නමුත් අපි හිතනවා මරණ මංචකේ මම කේන්ති ගන්නෙත් නෑ කියලා. දැන් කේන්ති ගියාට මං එදාට කේන්ති ගන්න නෑ කියලා හිතනවා. එහෙම හිතුවට එහෙම ඉන්න බැරුව යනවා. හේතුව අපි පින්නතුන් හිතලා බලන්නකෝ බඩේ කැක්කුමක් හැදුනහම සමහර කෙනෙකුට කොච්චර කේන්ති යනවද කියලා. හරි අමාරුයි බඩ. දැන් ඒ වේදනාව ඉවසන්න බැරි නිසා අනික් අයගේ සද්ද බද්දත් මට ඉවසන්න බැරි නිසා බයිනවා කෑකෝ ගහනකොට. හිසේ කැක්කුමක් හැදිලා ටිකක් විවේකීව නිදාගන්න ගියාම ගෙදර ඉන්න අය සද්ද බද්ද කරන්න ගත්තොත් කේන්ති එන්නේ නැද්ද? කේන්ති එනවා. බඩේ කැක්කුමත් හිසේ කැක්කුමත් වාගේ සුළු ආබාධයක් ඉවසගන්න බැරි අපි ජීවිතේ කවදාවත්ම මූණ දීලා නැති පළවෙනි වතාවට මූණ දෙන මේ ජීවිතයේ අත්විඳින දරුණුම වේදනාවට තමයි මරණ වෙලාවේ මුහුණ දෙන්නේ. මරණාසන්න වේදනාව එහෙම එකක්. අපිට තවදාවත් එහෙම වේදනාවක් දැනුන්නේ නැහනේ. ඒ කියන්නේ කවදාවත් අපි මැරෙන්න ලෑස්ති වුන්නේ නැහනේ තව. එදාට තමයි ඒක දැනෙන්නේ. අපේ සූත්‍රවල කොයිතරම් අමාරුද මේ වේදනාව කියන එක පැහැදිලි කළා අනාථපිණ්ඩික සිටුතුමා. මරණ වේදනාව ගැන පැහැදිලි කළා. ධනංජානි බ්‍රාහ්මණයා මරණ වේදනාව ගැන පැහැදිලි කළා. සඳහන් කරනවා අනාථපිණ්ඩික සිටුතුමා සරියුත් මහරහතන් වහන්සේ අහපුවාම දැන් කොහොමද සිටුතුමනි? ස්වාමීනි බොහොම දක්ෂ මස් කපන පුද්ගලයෙක් මගේ කුස ඇතුළට බැහැලා ඉතා තියුණු පිහියක් අරගෙන ලූණු ගෙඩියක් ලියනවා වගේ ඇතුළතින් මාව කපනවා වගේ දැනෙනවා කියලා. බොහොම ශක්තිමත් මිනිහෙක් කුළු ගෙඩියක් අරගෙන ඇවිල්ලා මගේ ඉස්මුදුනට පහර දෙනවා වගේ වේදනාවක් මට දැනෙනවා කියලා. ශක්තිමත් මිනිස්සු පිරිසක් කඹයක් ගෙනල්ලා මගේ ඔළුව දෙපැත්තට හිර කරනවා වගේ මට තේරෙනවා. මේ වාගේ වේදනාවල් ගැන සඳහන් කළා. එතකොට රහතන් වහන්සේ දැනගන්නවා මේ මරණ වේදනාවයි කියලා. දැන් ওই වේදනාව තව කාටවත් දැනුන්නේ නැහැ. දැන් හිතන්නකො බඩේ අමාරුව හිසේ කැක්කුම ඉවස ගන්න බැරි අපිට මේ වේදනාව ඉවසන්න පුළුවන් වෙයිද කියලා. අද නම් සමහර කෙනෙකුට හිතෙනවා 10ක් 15ක් ආවත් මම ගහනවා කියලා. ඒ වුණාට මතක තියාගන්න ඕනේ එදාට 10කට ගහන්න නැතිව වතුර කෝප්පිය අරන් කටේ තියාගන්නවත් බෑ කියලා. ඒ තරමටම අපි අසරණ වෙනවා. අපි කරගත්ත අකුසල් අපි පිටිපස්සෙන් ඇවිල්ලා අපිට වටේට ගහන්න පටන් ගන්නවා. ඒ ජීවිතේ කුසල කර්මයක් නැහැ. හිත එක්තෙන් කරගන්න බෑ. මෛත්‍රිය වඩලා තියෙන පුජ්‍යලයා හරි දක්ෂයි තමන්ගේ කායික ආබාධ ටික අයින් කරගන්න. ඒකට මේ මෛත්‍රිය තියෙන්නේ. ඉස්සරලම මෛත්‍රිය කරන්නේ කාටද? තමන්ට. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. දැන් අපි නම් ඊටාම කෙටි කාලයකින් සියලුම සත්වයන්ට මෛත්‍රී කරනවා. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කිය ඉඳලා තව මොහොතක් යනකොට සියලු සත්වයෝම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියලා අපි මෛත්‍රී කරනවා. මා මෙන්ම මගේ පුතා, මගේ දුව, මගේ ස්වාමියා, මගේ තාත්තා සුවපත් වේවා කියලා අපි මෛත්‍රී කරනවා. ඒ කියන්නේ මා මෙන්ම ඒගොල්ලොත් සුවපත් වෙන්න කියලා. එතකොට දැන් ඒ මිනිසයා බුද්ධිය පාවිච්චි කරලා කල්පනා කරලා බැලුවොත් මා මෙන්ම මගේ දරුවත් සුවපත් වේවා කියලා කියනකොට දැන් මංගාව තියෙන සුවය මොකද්ද? දියවැඩියාවක් තියෙනවා. හෘදයාබාධිකුත් තියෙනවා. රුධිරනාලාව හිර වෙන්න තවත් රෝගයකුත් තියෙනවා. තවත් වෙනත් රෝග ගොඩකුත් මගේ තියෙනවා. වකුගඩුවෙත් ලෙඩක් තියෙනවා. අක්මාව ඉදිමෙන ලෙඩකුත් තියෙනවා. දැන් මම මහ ලෙඩ ගොඩක්. එහෙම ලෙඩ ගොඩක් වෙලා ඉඳගෙන මම කියනවා මම මෙන්ම මගේ දරුවා සුවපත් වෙන්න කියලා. ඒක අහගෙන ඉඳලා පස්සේ කෙනෙක් ඇහුවොත් දැන් ඔබට තියෙන සුවය මොකද්ද කියලා කිසිම සුවයක් මට නැහැ. ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේ ඉස්සරලම තමන්ට මෛත්‍රී කරන්න කිව්වේ. එහෙම මෛත්‍රී කරලා තමන්ගේ ශරීරයේ තියෙන සියලු ආබාධ ටික අයින් කරන්න කිව්වා. ඔය මෛත්‍රී භාවනාව මහා පුදුම ඖෂධයක්. හැබැයි ඉතින් අද අපි ඒ වගේම ප්‍රයෝජන ගන්නෙ නැහැ. සුළු පිරිසයි ප්‍රයෝජන ගන්නෙ.
සඳහන් කරනවා ඇඟේ තියෙන පිළිකාවක්. ඇඟෙන් ගලවලා අයින් කරන එක, ඇඟෙන් අයින් කරගන්න එක මෛත්‍රී භාවනාවේ ප්‍රාථමික මට්ටමක් කියලා. වැඩිලා දියුණු වෙච්ච මට්ටමක් නෙමෙයි, ඊටාම ප්‍රාථමික මට්ටමින් කරගන්න පුළුවන් දෙයක්. එහෙම කරගත්ත අය මට හම්බ වෙලා තියෙනවා. ඒ තරම් බොහොම උසස්. එතකොට අපි දැන් ওই කාරණාවට ආවේ මෙතන සඳහන් කරලා තියෙන්නේ මේ භික්ෂූන් වහන්සේට උපස්ථාන නොකර අත්හරින්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේගේ හිතේ ද්වේෂසිතක් ඇති වෙයි මං ගැන කවුරුවත් බලන්නේ නැහැ නේ කියලා. ආන් ඒ ද්වේෂය ඇති වුණොත් උන්වහන්සේ නිරේට යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ හින්දා අත්හරින්න එපා. සනීප වෙන්නේ නැති බව දැන දැනත් සුදුසු බෙහෙත් සුදුසු ආහාර සපයමින් සුදුසු උපස්ථායකයෙක් උන්වහන්සේට උපස්ථාන කරනවා. එතකොට අර භික්ෂුන් වහන්සේට කේන්ති යන්නේ නැහැ. උන්වහන්සේ කල්පනා කරනවා බික්ඛු සංඝේන යංඛාතබ්බං තංකතං. භික්ෂු සංඝයා විසින් යමක් කළ යුතු නම් මා වෙනුවෙන් ඒක උන්වහන්සේලා විසින් කරලා තියෙනවා. සංඝයා මා වෙනුවෙන් යමක් කළ යුතු නම් ඒක සංඝයා කරලා තියෙනවා. මයිහම්පන කම්ම විපාකෝ ඉදිසෝ. නමුත් මං සුවපත් වෙන්නේ නැහැ. ඒක ඉතින් මගේම කර්මය තමයි. ඒ නිසා සංඝයා අවශ්‍ය දේ මා වෙනුවෙන් කරනවා කියලා හිතලා මෛත්‍රී සිතක් පහළ වෙනවා. ආන්ගේ මෛත්‍රී සිත නිසා මරණයෙන් පස්සේ සුගතියේ ගිහිල්ලා ඉපදෙනවා. ඒ තරමටම මෛත්‍රී සිත හරි ප්‍රබලයි. ආන් ඒ නිසා තමයි අර පළවෙනි ගිලන අත්හරින්න එපා කිව්වේ. දේශයක් ඇති වෙලා නිරේටියයි. එයටත් උපස්ථාන කරන්න. යෝ බික්ඛු සංගමත්තං පච්චුපට්ඨාපිත්වා සග්ගං නිබ්බත්තිසanti. එහෙම කීවේ භික්ෂු සංඝයා කෙරෙහි මෛත්‍රිය උපදවලා ස්වර්ගයේම උපදිනවා කියන කාරණාවයි. ඊළඟට පින්නතුනි යම් භික්ෂුවක් ඉන්නවා නම් කොහොමත් සනීප වෙන කෙනෙක්. උපස්ථාන ලැබුණත් නැතත් සනීප වෙන කෙනෙක් ඉන්නවා නම් ආන් ඒ භික්ෂුවට සුදුසු උපස්ථායකයෙක් සුදුසු බෙහෙතක් සුදුසු ආහාරයක් ලැබුණත් නැතත් සනීප වෙනවා. මේ කවුද? මේ හරි සුවිශේෂී පුජ්‍යලේ. අපි මේ කවුද කියන කාරණාව තව ටිකක් ඉස්සරහදී සාකච්ඡා කරමු. ඊළඟට කෙසේ වෙතත් සනීප වෙන නොවන දෙදෙනාටම උපස්ථාන කරන්න කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. සනීප වෙන කෙනාටත් සනීප නොවන කෙනාටත් හොඳට උපස්ථාන කරන්න. මේ පළමු පුද්ගලයන් තිදෙනා පිළිබඳවයි අපි මේ සාකච්ඡා කළේ. සනීප වෙන කෙනා, සනීප නොවන කෙනා, උපස්ථාන ලැබුණොත් සනීප වෙන කෙනා. මේ තුන් දෙනා ගැන තමයි මේ කෙටියෙන් කරුණු සඳහන් කළේ. ඊළඟට මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ ගිලනුන් තුන් දෙනාට සමාන කරලා මේ ලෝකේ ඉන්න තවත් පුද්ගලයෝ තුන් දෙනෙක් ගැන පැහැදිලි කරනවා. මේ ගිලාන සූත්‍රයේ ගිලන් පුද්ගලයෝ තුන් දෙනෙක් පිළිබඳව පැහැදිලි කරලා ඒ අය සනීප වෙන නොවන ආකාරිනුත් විස්තර කරලා ඒ අයට උපස්ථාන කරන්න ඕන හැටිත් පැහැදිලි කරලා කරුණු දැක්වියේ තවත් තැනකදී ඒක එතෙන්ට සම්බන්ධ කරන්න ඕන හින්දා. එහෙමනම් මේ ගිලනු තුන් දෙනා වගේම පුද්ගලයෝ තුන් දෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ආන්ගේ පුද්ගලයෝ තුන් දෙනා පිළිබඳව ඊළඟට භාග්‍යතුන් වහන්සේ කරුණු දක්වනවා. දැන් එතකොට අපිට පුළුවන් මේ පුද්ගලයෝ තුන් දෙනාගෙන් තමන් ඉන්නේ කොතනද කියන කාරණාව මැනගන්න. ආන්ගේ නිසා සඳහන් කළා ඒව මේව කෝ භික්කවේ තයෝ මේ ගිලානු උපමා පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින්. පින්නතුනි මේ විදිහට මේ ගිලනුන් තිදෙනාට සමාන පුද්ගලයන් තිදෙනෙක් මේ ලෝකෙහි වාසය කරනවා. කවුද? පළවෙනියා. පළවෙනි ගිලනට සමාන කරපු කෙනා. කවුද කියලා සඳහන් කරනවා එක්තරා පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ
දකින්න ලැබුණත් නොලැබුණත් මේ ලෝකේ ඉන්න එක පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ දකින්න ලැබුණත් බුදුරජාණන් වහන්සේ දකින්න නොලැබුණත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා වූ ධර්මය අහන්න ලැබුණත් අහන්න නොලැබුණත් මේ පුද්ගලයා කවදාවත් සසරින් එතර වෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කළා තථාගතප්ප වේදිත ධර්මය බුදුරජාණන් වහන්සේගේම ධර්මය අහන්න ලැබුණත් නොලැබුණත් තථාගතප්ප වේදිත කියලා කිව්වේ ඒකයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ විනය කිසිම වෙනසකට භාජනය නොවි ඒ විදිහටම අහන්න ලැබුණත් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේම අහන්න නොලැබුණත් ඔහු ආර්ය මාර්ගයට පිවිසෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දැක්කත් නැතත් නිර්මල ධර්ම පරයයම අහන්න ලැබුණත් නොලැබුණත් ඔහු ආර්ය මාර්ගයට එන්නේ නැහැ. ඒ කියන්නේ ධර්මයේ අහන්න ලැබිලා එන්නෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ දැක්කත් එතෙන්ට යන්නෙත් නැහැ. කොයි වගේද කියලා සඳහන් කරනවා සුනක්කත්ත භික්ෂුව වාගේ කියලා. බුදුරජාණන් වහන්සේ ළඟ හිටපු භික්ෂුන් වහන්සේ නමක් සුනක්කත්ත කියන්නේ. භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳගෙනත් කවදාවත් මේ ශාසනයේ ප්‍රතිඵලයක් ලබන්න බැරුව ගියා. අන්නේ තීර්ථකයෝ හුඟක් උසස් කියලා තමයි සැලකුවේ. අන් එහෙම භික්ෂුවක් සුනක්කත්ත කියලා කියන්නේ. එහෙනම් ආන් ඒ වාගේ තමයි මෙතන සඳහන් කරන මේ පළවෙනි පුද්ගලයා. පළවෙනි ගිලනට සමාන කරන කෙනා. පළවෙනි ගිලනට සුදුසු බෙහෙත් ලැබුණත් නැතත් එයා සනීප වෙන්නේ නැහැ. සුදුසු උපස්ථායකයා ලැබුණත් නැතත් සනීප වෙන්නේ නැහැ. සුදුසු ආහාර ලැබුණත් නැතත් සනීප වෙන්නේ නැහැ. එහෙනම් මේ පුද්ගලයාත් භාග්‍යතුන් වහන්සේ දැක්කත් නැතත් සසරින් මිදෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේම දේශනා කරපු ධර්මය ඔහුට අහන්න ලැබුණත් ඔහු එතර යන්නේ නැහැ. ඒ ධර්මය අහන්න නොලැබුණත් ඔහු සංසාරයෙන් එතර යන්නේ නැහැ. මේ තමයි මෙතන සඳහන් කරන පළවෙනි පුද්ගලයා. එහෙමනම් පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා වෙන් වෙලා තියෙන කාල සීමාවත් ඉවර වෙලා තියෙන නිසා ගිලාන සූත්‍රය ආශ්‍රය කරගෙන සිද්ධ කරන පළවෙනි දේශනාව අපි මේ විදිහට නිමා කළත් මේකේ දෙවෙනි සහ තුන්වෙනි කොටස් වලින් ඉතුරු කාරණා ටික සාකච්ඡා කරන්න අපි කටයුතු සංවිධානය කරගමු. එහෙනම් දැනට අපි ධර්ම දේශනාව මේ පළවෙනි පුද්ගලයා පිළිබඳව පළවෙනි ගිලනාට උපමා කරපු පළවෙනි පුද්ගලයා ගැන විතරක් සිහිපත් කරලා ධර්ම දේශනාව නිමා කරනවා.